අයිබෝන් හැමදෙනාටම දවසේ අපි සූදානම් වෙන්නේ ඔයගොල්ලන්ගේ 12 වෙනි තියෙන ආහාර විද්‍යාව වල පාඩම. අනේ පාඩම සම්බන්ධව කරුණු පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩම ටිකක් විශේෂ කරුණු ටිකක් වැඩි. ඒකට තේරුම් ගැනීම ටිකක් අපහසු වෙන්නත් පුළුවන්. විශේෂ කරුණු වැඩි හින්දා සමහරවිට පාඩම් කරන්න අපහසු වෙන්නත් පුළුවන්. ඉතින් මම දැන් සූදානම් වෙන්නේ ඔයගොල්ලන්ට මේ පාඩම කොහොමද ඉතාමත් රසවත් ඉන්ට්‍රස්ට් විදියට කොහොමද පාඩම කරගෙන යන්නේ කියලා කතා කරමු. රයිට්. අපි බලමු මුලින්ම මේ පාඩමේ මාතෘකාව තියෙන්නේ කොහොමද? ආහාර විද්‍යාව. ආහාර විද්‍යාව කියලා තියෙන්නේ. රයිට්. එහෙනම් ආහාර විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්නත් වෙනවනේ. රයිට්. එතකොට මෙතන බොහොම සරලව සංකීර්ණ ගණනය යන්නේ. ආහාර කියන එක විද්‍යාවෙන් එක තේරුම් ගන්න ඕන. එතකොට ආහාර විද්‍යාව කියන එක දලාදර්ශක ගන්න පුළුවන්. රයිට්. ආහාර කියන එක අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? පෝෂක සංඝටක තියෙන. පෝෂක සංඝටක වලින් අණු වුණ. ඒ වගේ අපේ කායික වර්ධනය පරිවෘත්ති ක්‍රියාන්විත සඳහා වැදගත් වන දේවල් වලට අපිට ආහාර කියන්න පුළුවන්. මේ විද්‍යාව කියලා කියන්නේ යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ අධ්‍යයනය කිරීම. විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ අධ්‍යයනය කිරීම. ඒතර ආහාර විද්‍යාව කියලා කියන්නේ මේ ආහාරමය සංඝටක පිළිබඳව බොහොම ගැඹුරින් විද්‍යාත්මකව අධ්‍යයනය කරනවා කියන එක. රයිට්. එතකොට ඇත්තටම මේකද මේ පාඩමේ මාතෘකාව. ප්‍රශ්නයක් තියෙනවනේ. රයිට්. ඇත්තටම මේකනේ මාතෘකාව. මාතෘකාව වෙන්නේ මෙන්න මේ වගේ. මොකද මාතෘකාව? ගුණාත්මක ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්‍රමවේද සැලසුම් කිරීම. මේක තමයි මාතෘකාව. එතකොට දැන් කල්පනා කරලා බලන්න මේකේ ආහාර කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්නේ. ඒ කියන්නේ අපේ ශරීර වර්ධනය වෙන්න අවශ්‍ය පෝෂක සංඝටක තියෙන. ඒ වගේ ප්‍රතිශක්තිකරණ වගේ දේවල් වැඩි කරන. සංඝටක වලට දේවල් වලට අපි කියන්න පුළුවන් ආහාර කියලා. දැන් ගුණාත්මක ආහාර වචනයක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පේන්නේ නැති ගුණාත්මක ආහාර කියන්නේ. මොකද්ද මේ ගුණාත්මක කියන අදහස? ගුණාත්මක කියන මතක තියාගන්න. මේ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ සෞඛ්‍යයට, හෙල්ත් එකට ආරක්ෂාවක් ලැබෙන්න ආහාරය ගත්තට පස්සේ. පැහැදිලිද ගුණාත්මක කියන්නේ? ඒතර ගුණාත්මක ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්‍රමවේද සැලසුම් කරන්න. දැන් අපි කවුරුත් කැමති නේද ගුණාත්මක ආහාරයක් පරිභෝජනය කරන්න? ඒතර ගුණාත්මක ආහාර පරිභෝජනය කරන උදාහරණ ගමු අපි ශාකයකින් වැටෙන යම්කිසි දෙයක්. පළතුරක් එළවලුවක් නෙවෙයි ලබා ගන්න පුළුවන් එළවලුවක් පළතුරක්. මෙන්න මේ අපට ගුණාත්මකව ලබා ගන්න පුළුවන්. ගැටලුවක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයා කල් තබා ගන්න ගියාම ගැටලු සාධිත වෙනවා. එතකොට මෙයාගෙන් මේ ගත ආහාරයෙන් අපිට පුළුවන් ඒ ආරම්භයේදී නෙලාගත් අස්සෙන්නේ පුළුවන් තවත් දේවල් නිෂ්පාදනය කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? ප්‍රශ්නේ තමයි අපි මේ ක්‍රමවේද දැනගෙන ඉන්න ඕනේ. ආරම්භක ද්‍රව්‍ය වලින් වෙනත් දේවල් නිෂ්පාදනය කරන්න අපි ක්‍රමවේද දැනගෙන ඉන්න ඕනේ. අනිත් එක මේක ගුණාත්මක වෙන්නත් ඕනේ. එහෙනම් මොකක්ද කරන්නේ? අපි හැමෝම කැමති දෙයක් තමයි ගුණාත්මක ආහාර පරිභෝජනය කරන්න. ඒක නැත්ත කතාව. රයිට්. එහෙනම් ගුණාත්මක ආහාර පරිභෝජනය කරන්න අපි කැමති නම් ගුණාත්මක ආහාර අපි නිෂ්පාදනය කරන්න ඕනේ. ගුණාත්මක ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ ඒකට අවශ්‍ය ක්‍රමවේද අපි දැනගෙන ඉන්නත් විතරයි. මේ මුකුත් දන්නේ නැත්නම් අපිට මුකුත් කරගන්න නැහැ. නිකම් ආහාර නාස්තියක් වෙලා යනවා. දැන් අද රටේ වෙන්නේ අන්න ඒක. ඔයගොල්ලෝ දන්නේ නැති ඔය අපේ දඹුල්ල මාකට් එක නැත්නම් අපේ මැනින් මාකට් මේ ගොඩාක් වෙළඳපොළවල ගොඩාක් වෙන දේ තමයි විශේෂ මෙලවලු පළතුරු නාස්ති වෙලා යනවා. අපි සාමාන්‍යයෙන් කතා කරනවා හැම අවුරුද්දකම පසුබස මහානි කියලා. විවිධ දේවල් විවිධ නම් වලින් කතා කරනවා. අපි අස්සන හානි. මේක තමයි ප්‍රශ්න. ඉතින් අපි අස්සන හානි නොවි කල් තබා ගන්නත් ඕනේ. රයිට්. එතකොට අපි කැමති ගුණාත්මක ආහාර පරිභෝජනය කරන්න.
අපි කැමති ගුණාත්මක පරිභෝජනය කරන්න. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ගුණාත්මක ආහාර නිෂ්පාදනය වෙන්න ඕනේ. නිෂ්පාදනය වෙන්න ඒ නිෂ්පාදනය කරන ක්‍රමවේද අපි දැනගන්න ඕනේ. මේක තමයි පාඩමේ මාතෘකාව. පැහැදිලිද? බොහොම සරලයි. හරිම රසවත් ගන්න පුළුවන් ගුණාත්මක ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍ය ක්‍රම ටික අපි සැලසුම් කරගෙන තියෙන මේ පාඩම අවසන් වෙනකොට. පැහැදිලි? රයිට්. මෙලෝ මාතෘකාව කතා කරමු. රයිට්. අපි යනවා ඊළඟ ප්‍රශ්නට. ඒ තමයි දැන් මේ පාඩම නිපුණතා මට්ටම් 10ක් තියෙනවා. 10ක් තියෙනවා. රයිට්. මේ 10 කොහොමද ක්‍රමානුකූලව යන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ඒකත් එක්ක තව එකක් අනිත් කාරණා තමයි අපිට අදහසක් තියෙන්න ඕන මේ ආහාර කියන මද වෙනකොට ආහාර කියන විෂය තාම සංකීර්ණයි. ඒ කාරණා අපි බොහොම සරල දේවල් ටිකක් ආහාර කරගත්තනේ. right. ඒ නිසා මේක සංකීර්ණ තත්යකට පත්ලා තියෙන්නේ. එහෙනම් අපි ක්‍රමානුකූලව අපේ විෂයට ගැලපෙන්න මේ ආහාර කියන එක කොහොමද අතීතයේ ඉඳන් විකාශන වෙලා තියෙන්නේ කියන එක බලමු. විකාශන වෙලා තියෙන කියන එක මොකද? ක්‍රමානුකූල වැඩි දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියලා බලමු. මේ මිනිස් හැමෝම ආරම්භ කාලේ මේ වනාන්තරස්ම ගත කරනවා. ඒතර බොහොම සරල ජීවිතයක් ගත කරනවා. ඊළඟට දැන් මේ සරල ජීවිතයක් ගත කරන මිනිසුන්ට තියෙන්නේ සරල ආහාර මොනවද කියලා? ඔන්න වනාන්තරයට යනවා. සමාට පොළව හරලා අලයන් ගලව ගන්නවා. ඒක සමාට තම්බ පුච්චලා ආහාර කරගන්නවා. ඒකම සතෙක් කොමාරි අල්ල මරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පුච්චලා ආහාර කරනවා. මේක තමයි ඒගොල්ලන්ගේ තියෙන එකම ක්‍රමවේදය ආහාරයට. ලොකු ක්‍රමවේදයක්. හැබැයි මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට ඔයගොල්ලෝ දන්නවා මේගොල්ලන්ගෙත් අර ඉන්න ජනගහනය වැඩි වෙන වර්ගය බෝ වෙනවා. වර්ගය බෝ වෙනකොට මොකද වෙන්නේ? ආහාරවල උවමනාව අවශ්‍යතාවය ටික ටික වැඩි වෙනවා. ඔන්න වැඩි පටන් ගත්ත තැන. දැන් ආහාර අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට වැඩි ඒගොල්ලන්ට ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ. නැත්නම් ආහාර ලබා ගන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? දැන් ඒගොල්ලෝ ඔන්න විවිධ ක්‍රම වලට ඒගොල්ලෝ ආහාරයේ විවිධ යුග පව කරන්නේ. ඉන්දියානු යුගයේ කුෂ්කාම යුග ආදී වශයෙන් දැන් මේවල දෙන්නේ ඇත්තටම ඒගොල්ලෝ සත්තු හීලෑ කරගන්නවා, ඇති කරගන්නවා, කිරි ලබා ගන්නවා, මස් ලබා ගන්නවා, භෝග වගා කරනවා. ඒ අස්වැන්න ගන්න මේ වගේ ඒගොල්ලෝ අර ස්වභාවික වනාන්තර වලින් ගන්න ආහාර අමතරව ඒගොල්ලෝ වගා කරන්න පටන් ගන්නවා. දැන් කොහොම වෙතත් මේ ජනගහනය වර්ධනය කියන එක නවතින්නේ ඒක දිගටම වෙනවා. ඒ කියන්නේ ජනගහනය ඉන්නේ වැඩි වෙනවා. හැබැයි අපි තියෙන සම්පත් ඒනම තියෙන්නේ සීමා සහිතව තියෙන යම් ප්‍රමාණයකට. ඒක වැඩි වෙන්නේ ගොඩාක්. එහෙනම් මේගොල්ලෝ ඔන්න දැන් ක්‍රමානුකූලව මේ ව්‍යාප්තිය නැත්නම් වැඩි වීම වෙද්දී ඔන්න වාණිජ පරමාර්ථයෙන් ආහාර නිෂ්පාදනය කරන්න බැහැ. ඒ වාණිජ පරමාර්ථයෙන් ලාභ ලැබෙන්නේ අරමුණ. ලාභ ලැබෙන්නේ අරමුණ. right. අවසානයේ මොකද වෙන්නේ? වාණිජ පරමාර්ථයෙන් ආහාර නිෂ්පාදනය කරනකොට ඒහා බැඳුණු කාරණා ගණනාවක් තියෙනවා. මොකද්ද? ලාභ එක. හැබැයි අවසානයේ මොකද වෙන්නේ? ආහාර නරක වීම, නාස්තිය වගේ දේවල් වැඩි වෙනවා මේ ක්‍රියාවලිය. ඒක දිනු ක්‍රම භාවිතාවම මේක වෙන්නේ නැහැ. නමුත් මේ විකාශය ඇතුළේ මම කියන්නේ ආහාර නරක වීම, නාස්තිය වැඩි වෙනවා. මොකද නිෂ්පාදනය වැඩි වෙනවා. ඒකම මේ මිනිස්සුන්ට ඊට කල්පනා ඇති වෙනවා දැන් මේ අපි ආහාර නිෂ්පාදනය කරනකොට දැන් සමහර අවස්ථාවල මේ අස්වැන්න විකිරෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් විනාශ වෙනවා. අපි මේක ආරක්ෂා කරගන්න. අන්න ඒවා පරිරක්ෂණය කියන එක. මුලින් ආයේ ආහාර නරක වෙනවා. මේ නරක වීම කියන පළවෙනි පොයින්ට් එක. ඊළඟට නරක වෙන ආහාර අපි පරිස්සම් කරගන්න ඕනේ. ආරක්ෂා කරගන්න ඕනේ. පරිරක්ෂණය කරගන්න ඕනේ. ඔය වචන අනුවදී. ඊළඟට මොකද කරන්නේ? දැන් මේකට දැන් මේකත් එක්ක මේගොල්ලෝ වාණිජ පරමාර්ථ කරේ ඉඳන් අධික ලාභ ලැබෙන්නේ ඌවනාවක තියෙන ටිකට. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි මිනිසුන්ට උන එනවා. එතකොට තාක්ෂණයේ දියුණුව ඇතුළේ එකත් එක්කම දැන් පේනකොට තාක්ෂණයේ දියුණුව. දැන් ඔන්න තාක්ෂණයේ දියුණුවත් එක්ක අර ආහාර, කියන්නේ ආරම්භක ආහාර වලින් විවිධ ආහාර නිෂ්පාදනය කරන්න බැලුවා. ආහාර නිෂ්පාදන ක්‍රම ඔන්න කරලිනවා. මුලින් තිබුණේ කිරි වලින් කිරි උණු කරලා බොන එක විතරක්ම දැන් මොකද කරන්නේ? ඔන්න කිරි වලින් යෝගට් හදන්න පටන් ගන්නවා. මෙන්න මේ ආදී වශයෙන් ඔන්න විවිධ ආහාර නිෂ්පාදන ක්‍රම එන්න පටන් ගන්නවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? දැන් ආහාර නිෂ්පාදනයේ විවිධ ආහාර. එක ක්‍රමවල ආහාර නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරන්නේ මොකක් කරමුලද? ලාභ ලැබීම කරනවා. ලාභ ලබන්න මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම අලෙවි කරන්නේ. විකුණන්න පාරමිතට දෙන්න කොහොමද?
විකුණන්න නම් මොකද කරන්න ඕනේ? ඒවා ප්‍රවර්ධනය කරන්න ඕනේ. ප්‍රවර්ධනය කරනවා කියන්නේ මොකද්ද? මේක කොහොම හරි මිනිස්සුන්ට විකුණන්න ඒ ගැන යම්කිසි ඇගයීමක් කරන්න ඕනේ. යම්කිසි තොරතුරු ප්‍රමාණයක් දෙන්න ඕනේ. අන්න ප්‍රවර්ධන ප්‍රොමෝෂන් කියලා කියන්නේ අන්න ඒක පාඩමකට. දැන් මේ ප්‍රොමෝෂන් එනකොට තරගයක් තියෙන තියුණු තරගයක් තියෙන්නේ. ව්‍යාපාරික තියුණු තරගයක් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඒකත් එක්ක ඔන්න ඇසුරුම් කරන්නේ කියන කෙනා. දැන් ප්‍රවර්ධන කියනකොට මේක එක පොයින්ට් එකක් නිපුණතා මට්ටම. දැන් ඔන්න ඇසුරුම් කරන එනවා. මොකද එක එක මාදිලින් එක එක ක්‍රමවලින් විවිධ අලංකාරවත් විදිහට ඇසුරුම් සැකසෙන්න පටන් ගන්නවා. මේ ලාභ ලැබෙනකොට තමයි මේකට තියෙන්නේ. ඒකත් එක්ක මොකද වෙන්නේ? ඔන්න එනවා ලේබල් කරන එක කියන්නේ. ලේබල් සකස් කිරීම කියන එක අපි ඉදිරියේදී කතා කරනවා. ඔන්න ලේබල් කරන විතර නිකුත් වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ ඔක්කොම දේවල් කරාට අපි ඔයගොල්ලෝ මේ ලාභ ලැබීමේ කියන කාරණා වලට අනුසම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන් ඒගොල්ලෝ මේකට මේ සමාන දේවල් සලකන්නේ නැතුව ඉන්න. සමහර කරුණු සමහර සලකන්නේ නැහැ. මොනවද සලකන්නේ නැතුව? විශේෂම පිරිසුදුකම ගැන සලකන්නේ නැහැ. මොනවා හරි කරලා දෙන්න තමයි බලන්නේ. ඒ කියන්නේ පිටතින් ලස්සනයි හැබැයි ඇතුළතින් අපිරිසිදුයි. මෙන්න මේ වගේ ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? ආහාරට විවිධ දේවල් මිශ්‍ර වෙනවා නිකන් අපවිත්‍ර දේවල්. මොකද වෙන්නේ? ආහාරය අපවිත්‍ර වෙනවා කියන්නේ කොටිම කිව්වොත් ආහාරයේ සෞඛ්‍ය රක්ෂක බව නැති වෙනවා. අන්න ඒ නිසා මේ පරිච්ඡේදක මේ පාඩමේදී අපි ආහාර සෞඛ්‍ය රක්ෂක බව සාකච්ඡා කරනවා. දවල්දකට. ඒකම තව සමානව මෙහෙම. ඒම අපවිත්‍ර දේවල් දාන්නේ නැහැ. ගොඩාක්ම අපවිත්‍ර දේවල් කියලා දාන්නේ නැහැ. මොකද කරන්නේ? ඒගොල්ලෝ ආහාරයේ තියෙන ක්වොලිටි එක තත්ත්වය බාල කරනවා. කොහොමද කරන්නේ? ඒ වෙනුවට බාල ද්‍රව්‍යයක් එකතු කරනවා. මේකට අපි කියන අපමිශ්‍රණය කියලා. ඉදිරියේදී ගොඩක් සාකච්ඡා කරනවා මේක. කොයි වගේ දෙයක්ද? තාම වැදගත් මාතෘකාවක්. මේනොට විශාල වශයෙන් වෙනවා. මේ වෙනුවට ලංකාවේ කහවල හිමියකුත් තියෙනවා. ඒකට මොකද වෙලා තියෙන්නේ? දැන් මොන කහ අපමිශ්‍රණය කරගෙන යනවා. උත්තර බලන්න පුළුවන් ඕගොල්ලන්ට මේක විවිධ පොලේ කහ ටිකක් අරගෙන පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. මේ සඳහා වීඩියෝස් YouTube එකේ තෝරතන් තියෙනවා. රයිට් ඊට අමතරව දැන් පාරිභෝගිකයෝ විදියට දැන් අපිට කරන්න දෙයක් නැහැ. ඇයි? නිෂ්පාදකයෝ කියලා මොකද කරන්නේ? ආහාර බාල කරනවා, අපමිශ්‍රණය කරනවා, සෞඛ්‍ය රක්ෂක බව පිරිහෙන විදිහට වැඩ කරනවා. දැන් මොකද කරන්නේ? කරන්න දෙන්නේ. අන්න ඒ වෙලාවට රජය විදියට මොකද කරන්නේ? මේ ආහාරවල තත්ත්වය ප්‍රමිතිය ආරක්ෂා කරන්න ඔන්න ගේනවා තත්ත්ව සාධක ගේන. දැන් පැහැදිලිද මේක අපෙදී? ඔන්න තත්ත්ව සාධක ගේනවනේ ගේක සිද්ධ වෙනවා. ඔන්න ගේක සිද්ධ වෙනවා. කොටිම අවසාන මොකද වෙන්නේ? දැන් තත්ත්ව සාධක තත්ත්ව කළමනාකරන පද්ධතිය ආදර්ශ කියනවා. කොටිම අවසානයේ මේ රජයන්ට තම මේ පවතින ආණ්ඩුවට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවට දාලා නීති සම්මත කරන්න මොකක් පිළිබඳව? ඒ තමයි මේ ආහාරයේ පිරිසුදුකම රැකීම පිළිබඳ කොටිම පාරිභෝගික ආරක්ෂා කර ගැනීම පිළිබඳ. මෙතන තියෙනවා නිෂ්පාදක ආරක්ෂා කිරීමත්. නමුත් ප්‍රධාන වශයෙන් පාරිභෝගික ආරක්ෂා කර ගැනීම. එතනදී මොකද කරන්නේ? අන්න මතක තියාගන්න. ඒක පාර්ලිමේන්තුවට දාලා නීතිගත කරලා පනතක් දෙනවා. අපි කියන ආහාර පනත කියලා. දැන් බලන්න මේක කොච්චර දුර ගියානේ. අවසානයේ අපි පාඩම කෙලවරේ ආහාර පනතක. දැන් මේ ඔයගොල්ලෝ පේනද විකාශය හරියටම ගැලපෙනවා. අපි මේ කතා කරමු පාඩමටම. නැත්නම් පාඩම අපි විකාශ විෂය දැන් කතා කරලා ඉවරයි. මම නැවත සාරාංශ කරනවා. කොහොමද මේ සරල ජීවිත ගත කරනවා. ටිකක් සංකීර්ණ වෙනවා. සංකීර්ණ ආහාර නිෂ්පාදනය වෙනවා. ඒකත් එක්ක ආහාර නරක වෙනවා. නාස්ති වෙනවා. මේ නාස්ති වෙච්ච ආහාර අපිට ආරක්ෂා කරගන්න ඕනේ. පරිරක්ෂණය කරගන්න ඕනේ. ඒකත් එක්ක මොකද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා ඒ ආහාර පරිරක්ෂණය කරන විවිධ නිෂ්පාදන ක්‍රම වලට යන කියන ආහාරය ඒ විදිහට පවත්වා ගන්න යනවා. අපි ආහාරය විවිධ ක්‍රම ඔස්සේ සකස් කරනවා. කල්පනා කරන්න. අවසානයේ මොකද වෙන්නේ? දැන් මේ සකස් කරපු ආහාර අපි අලෙවි කරගන්න ඕන. ලාභ ලැබීම වරමුණත් එක්ක මේ ප්‍රශ්නේ ඉල්ලදී. අලෙවි කරගන්නකොට ප්‍රවර්ධන ක්‍රම එනවා. ප්‍රවර්ධන ක්‍රම මොකද? ඇසුරුම් කරන්න එනවා, ලේබල් කරනවා. මේකත් එක්ක මොකද වෙන්නේ? දැන් මේක ටික නැගලා යන ඉන්න මොකද වෙන්නේ අවසානයේ? මේ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂක බව බාර කරනවා. ඊළඟට මේකට විවිධ දේවල් මිශ්‍ර කරලා අපමිශ්‍රණය කරනවා. ඉතින් අපිට තත්ත්ව සාධක ගේම සිද්ධ වෙනවා. අවසානයේ ආහාර 50ක් වගේ මහා නීති ගේම සිද්ධ වෙනවා. ඕක තමයි මේ විකාශය තුළින් වෙන්නේ. පැහැදිලිව මොටම
මේ අපි ළඟ තියෙනවා දැන් අපි සකස් කරගත්ත ආහාර ටික. ආරම්භක ආහාර ටික. වගා කරගත්ත දේවල් ටිකක් තියෙනවා. මම ඔය පෙන්නන්න ඕනට. මුලින්ම මේ තියෙන්නේ ගොටු කොළ ටික. ඒවනේ පත්‍රනේ හොඳට පෝෂණය වෙලා හදලා තියෙන්නේ. මේ ගොටු කොළ ටිකක් තියෙනවා මතේ. ඊළඟට මෙතන තියෙනවා මේ දැනට මට හම්බුනේ මෙච්චරයි. මේ තියෙන්නේ මේ එළබඩ. කටු තියෙන බඩ කියලා අන්නේ. ඊළඟට තව තියෙනකොට මම කොටසක් ගෙනවන්න ඕනේ මේ තියෙන කොච්චි. බොහොම රසවත් ආහාරයක් right. ඒකම තියෙන මෙතන අපි හදාගත්ත සෝස් මේ තියෙන්නේ. අපි හදපු සෝස් එකක් මේ තියෙන්නේ. ඊළඟට යෝගට් එක right. දැන් අපි මේ පාඩම යන විදිහ මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ. right. හොඳට බලලා තියාගන්න පාඩම යන විදිහ. දැන් මේ සෝස් එක ගැන කතා කරමු ඉස්සලා. මේ සෝස් එක කතා කරමු කියන්නේ තක්කාලි වෙන්නේ. right. තක්කාලි ගෙඩියක් අපි අතට ගත්තොත් එන්න ඒ තක්කාලි ගෙඩියට වෙන්න පුළුවන් දේ මොකක්ද? කාලෙත් නරක වෙනවා. අන්න නරක. නරක වීම වළක්වන්න නම් මොකද්ද කරන්නේ? සාමාන්‍ය නරක වීම වළක්වන්න බෑ අපිට නේ. අපි මේකට උපක්‍රම භාවිත කරනවා. දියුණු උපක්‍රම භාවිත කරනවා. ෆ්‍රිජ් එකේ දාන්න වෙන පුළුවන් මොකද ක්‍රම. දැන් කොහොමද මේක උන නරක වීම වළක්වා ගන්න. ඒත් කාලය උතර තියාගන්න පුළුවන්. දැන් ඔන්න අපි ඒක සම්බන්ධ කරන්නේ. නරක වීම වළක්වන්න මොකද කරන්නේ? පරිරක්ෂණ ක්‍රමයට යනවා. දැන් පරිරක්ෂණ ක්‍රමය කියලා කියන්නේ සාමාන්‍ය ෆ්‍රිජ් එක දාන ක්‍රමයට වඩා පුළුල් අර්ථයක් තියෙනවා. right? එහෙනම් මොකද කරන්නේ? අර තක්කාලි ගෙඩියෙන් අපි හදනවා තක්කාලි සෝස් එක. තක්කාලි සෝස් එක තක්කාලි ගෙඩියට ලොකු කාලයක් තියාගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඔන්න මතක තියාගන්න මම මේ පාඩම සම්පූර්ණ මාතෘකා 10ක් කතා කරනවා මෙතන. තක්කාලි ගෙඩිය තිබුණා ඒක නරක වෙනවා. ඒක වළක්වන්න අපි මෙන්න පරිරක්ෂණ ක්‍රමය මොකද? තක්කාලි සෝස් එක හදනවා. පැහැදිලි? right. දැන් මේ සෝස් එක හදලා දැන් මේවා හදන්නේ වාණිජ පරමාර්ථ. මතක තියාගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම දැන් මෙතන තියෙනවා තව එකක් මොකද්ද? අර තක්කාලි ගෙඩිය විවිධ ක්‍රම වල සකස් කරනවා. මොකද කරේ? ඒකෙන් හැදුවා අපි තක්කාලි සෝස් එක. එහෙනම් ඔන්න විවිධ නිෂ්පාදන ක්‍රමයක් ඉඳලා තියෙනවා. එහෙනම් ඔන්න තුන්වෙනි මාතෘකාව දැන් ඔන්න අපිට මේ විහාර කියවුවා. ඊළඟට මොකද්ද? දැන් මේ හදාගත්තු සෝස් එක පාරිභෝගිකයන්ට පත් කරන්න. පාරිභෝගික දන්නේ නෙමෙයි. එහෙනම් අපි මේකේ මොකද කරන්නේ? මේක පාරිභෝගිකයන්ට දැනුම් දෙන්න මේක ප්‍රවර්ධනය කරන්න. මෙන්න අපි තක්කාලි වලින් සෝස් එකක් හදලා තියෙනවා. ඒ සෝස් එකෙන් තක්කාලි වලින් කරගන්න වැඩේ ඕගොල්ලෝ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තක්කාලි වලින් කරගන්න වැඩේකට වඩා දෙයක් මේකෙන් කරගන්න පුළුවන් කියලා අපි පාරිභෝගිකයට කියන්නේ. අන්දන්න නෙමෙයි. අන්දනේවත් තියෙනවනේ. right? එහෙම නෙමෙයි පාරිභෝගික දැනුවත් කරන්න යන්නේ. ඒකට මොකද කියන්නේ? ප්‍රවර්ධන. හැබැයි ප්‍රවර්ධනය කරද්දී මතක තියාගන්න ඔයගොල්ලෝ පේන්නේ නැති මෙතන තියෙන මොකද? වීදුරු බෝතලයකට දාන්න. එන මොකද? මේ තමයි ඇසුරුම්කරණය. විධිමත් ඇසුරුම්කරණය. එහෙම තමයි මේකට ඝනක පොලිතින් එකක් භාවිත කරන්න පුළුවන්. ඒත් ඇසුරුම්කරණය. හැබැයි ඇසුරුවට වැඩක් නැහැ. මොකක්ද ඊළඟට කරන්නේ? මේ ඇසුරුමෙන් ඇසුරුම ඇතුලේ තියෙන්නේ අපි පාරිභෝගික දැනුම් දෙන්න ඕනේ. මොකද කරන්න පුළුවන්? right. අපිට පුළුවන් ලේබල් දාන්න. මේකේ ලේබල් එක ගලලා තියෙන්නේ. ලේබල් එක අලවන්න පුළුවන්. මොන ලේබල් කරන්නේ? දැන් ඔය කියවුවා මාතෘකාවට. right. ඊළඟ මොකක්ද කරන්නේ? දැන් ආහාර නිෂ්පාදනය විවිධ ක්‍රම වල කරද්දී මම කලින් කිව්වා මොකද්ද? සෞඛ්‍ය ආර්ථික බවට ලොකු අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා මේ එක්තරා කාලයක මේ සෝස් නිෂ්පාදනය කරද්දී එක්තරා චීන සමාගමක ඒ චීන සමාගමට තමයි මේගොල්ලෝ දාන්නේ. චයිනීස් හොටෙල් එකට. මේක මට මහානාමුනේ පාරිභෝගික අධිකාරී මහත්මයෙක්. එතුමා කිව්වේ මේ තක්කාලි සෝස් එකේ දැන් තක්කාලි සෝස් එක දාන්න සමහර අය මොකද කරන්නේ? එක්තරා කණ්ඩායම වට්ටකාරගෙන වට්ටක තම්බලා මේකට මොන වට්ටක තම්බලා ගන්නවා. තක්කාලි දානවා. මොකද වට්ටක ගන්න බැහැ. අරගෙන මොකද කරන්නේ? මේගොල්ලෝ thickness එක ගන්න මොකද කරන්නේ? කෙමිකල්ස් දානවා. ලියන ගම් එකක් තියෙනවා. ඒ ගම් එක දාගන්න ඕනේ අධික විසයි. ඉතින් මේ විස ආහාර තමයි දාන්නේ. විස ද්‍රව්‍ය තමයි මේ අහන්න එකතු කරන්නේ. සහ දැන් තක්කාලි වලින් හදන්න තක්කාලි සෝස් එක වට්ටක දාලා තියෙනවා. ඒක වට්ටක සෝස් එක නෙමෙයි. පැහැදිලිද? මෙන්න මේ වගේ දේවල් කරනවා. ඔන්න දැන් මතක තියන්න ආහාරයට
රසායනික වශයෙන් සිදුවල එකතු වෙලා තියෙනවා. දැන් මොකද ආහාරයේ සෞඛ්‍ය ලක්ෂණ පිළිලා තියෙන්නේ. අන්න අපි ඒ මාතෘකාව කතා කරනවා. දැන් මේක අරන් කතා කරනවා. ඊළඟ මොකද ආහාර ඒකම අපමිශ්‍රණය කරනවා බාල කරනවා. දැන් අර වට්ටක දැම්මනේ. මේ තක්කල් සෝසෙක වට්ටක දැම්මා. මොකද උනේ? ආහාර බාල වුණා. මොකද වට්ටක කරන නෙවෙයි අපි තක්කල් සෝස කරන්නේ. අන්නේ ඊළඟට මොකද උනේ? දැන් මේ වැඩේ හොඳට කරනවා. අපි කියන්නේ ජයටම කරනවා කියලා නේ. හොඳටම කරනවා දැන්. රටේ තැන් වල කරනවා. එතකොට ඔන්න පාරිභෝගික පැමිණිලි යනවා. මෙන්න මේව සිද්ධ වෙනවා කියලා. එතකොට මොකද කරන්නේ? ආණ්ඩුව ලයිලයි මේකට නීති සම්පාදනය කරනවා. ක්‍රමවේද හදනවා. කොහොමද මේ යෝගට මේ තක්කාලි සෝස් හදන්න ඕන කියලා. ප්‍රමිතියක් ගේනවා. දාන්න ඕන දේවල් මේවා ඊළඟට අනුමත දේවල් මේවා අනුමත නැති එකක්වත් දාන්න බෑ. පැහැදිලි කෙනෙක්ද? right. අන්න ඒ විදිහට මොකද කරන්නේ? ඔන්න තක්කාලි සෝස් එක නිර්මාණය වෙනවා. නීතියෙන් තත්ත්ව සාධක මොකද කරන්නේ? ඒක මොකද කරන්නේ? මේ තත්ත්ව සාධක ඒ කටයුතු බලාත්මක කරන්න ඒ කටයුතු සඳහා මොකද කරන්නේ? ආහාර කඩක් වෙනවා. ඒතර ආහාර පිළිබඳව ඉන්නවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නවා. ඒතර එයා යටදී වෙනම ඉන්නවා නිලධාරි මණ්ඩලයක්. අවසානයේ PHI මාත්‍යයෙන් තමයි මේක කෙලවර වෙන්නේ. PHI මාත්‍යයෙන් මේක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා මේ ආහාර කරන සියලුම දේවල් වැරදි දේවල් අතර කරනවා. ඉතින් දැන් මම මේ ගත්ත මේ සෝස් එක අරන් ඔයාලට සමස්ත පාඩමේ තියෙන මාතෘකා ටික අවබෝධ කරගන්න පුළුවන් වුණා නේද? පැහැදිලිද කියලා? right. ඔය විදිහට තමයි අපි මේක අවබෝධ කරගත්ත යුත්තේ. ඉතින් මේ අනිත් ඒවා මොනවද මේ වැඩි කරගන්න පුළුවන්.